සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුවඩාරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. අන්තවාදී චෝදනාවට අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් හිටපු සභාපති රඳවාගෙන ප්‍රශ්න කරයි. කට වරද්දාගත් සාලිට වැඩවර්දින ලකුණු. අසල්සාලිව අත්අඩංගුවට අරගෙන අවශ්‍ය කරන නීති ප්‍රකාර කටයුතු අපි කරනවා. සාලි අදත් කට අරේ. සරත් වීරසේකර මහත්තයා මාව අත්අඩංගුවට ගත්තොත් උසාවියට මාව දාන්න දෙවි. අපි උසාවියට ඒ ටේප් ටික ඔක්කොම දෙන්නම්. බුර්කා තහනමට කැබිනට් පත්‍රිකාවක්. මන්ත්‍රී හලීම්ටත් කොවිඩ්. මෝදිගෙන් ජනපතිට ඇමතුමක්. අශෝක්ගේ ප්‍රකාශයට ගාල්ලේදී ජනපතිගෙන් පිළිතුරු. මන්ත්‍රීතුමා කියනවා නෑ මට සිය නැති වුණා මට අමතක වුණා එහෙම තොරතුරක් දන්නේ නෑ එම කියලා කියනවා. ඔය වගේ අභූත චෝදනා තමයි පක්ෂය හැමතිස්සෙම ගේන්නේ. සිංහ කොඩිය පාපිස්තර දැමීම ගැන චීනයෙන් පරීක්ෂණ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. පොලිස් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාමියා සංවිධානයේ හිටපු ප්‍රධානී රෂීඩ් හජ්ජුල් අක්බර්ගෙන් රැඳුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ වහප්වාදය ප්‍රචාර කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි. දවසේ පුවත ජමාත් ඉස්ලාමියා සංවිධානයේ හිටපු ප්‍රධානී මාවනැල්ල මුරුතවැල ප්‍රදේශයේ පදිංචි රෂීඩ් හජ්ජුල් අක්බාර් මෞලවි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ සිටියේදී. පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසුව 2019 වසරේ අගෝස්තු 25 වනදා කොළඹ අපරාධ කොට්ටාසය විසින් ඔහුව පළමුවරට අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කළා. ඒ මාවනැල්ලේ බුදුවිලිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වූ සාදික් සහ ෂාහිඩ් ජමාත් ඉස්ලාමියා සංවිධානයේ සමාජිකින් වීම හේතුවෙන් එමෙන්ම සැකකාර රෂීඩ් අක්බාර් මෞලවි සාදික් සහ ෂහීඩ් දෙදෙනාගේ පියාගේ සහෝදරයාද වනවා. සහරාන් ඇතුළු අන්තවාදීන් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව සාදික් සහ ෂහීඩ් මාවනැල්ල ප්‍රදේශයෙන් පලා ගොස් ගම්පොළ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සැඟව සිටියේදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු අක්බාර් මෞලවිවරයාගේ ඥාතියෙකු බවටද පසුව අනාවරණ වුණා. අත්අඩංගුවට පත් වූ රෂීඩ් අක්බාර් මෞලවිවරයා මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දීම සඳහාද කැඳවා තිබුණා. මේ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙන්නේ අප රට තුළ මුස්ලිම් මූලධර්මවාදී වහබ් මතවාදය ප්‍රචාරය කිරීම සහ ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරක මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් යම් යම් ප්‍රචාරක ක්‍රම අනුගමනය කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා ජමාතේ ඉස්ලාම් නැමැති සංවිධානයේ හිටපු සභාපතිවරයාද වන අතර මොහු විසින් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නමින් ප්‍රචාරය කරන ලද අල් හසනාත් නැමැති සඟරාවක් මගින් නිරන්තරයෙන්ම මුස්ලිම් මූලධර්මවාදය එවැගේම අන්තවාදය වහබ්වාදය පැතිරවීමට යම් යම් කරුණු ඉදිරිපත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. 60 හැවිරිදි සැකකාර මෞලවිවරයා 1994 වසරේ සිට 2018 අගෝස්තු දක්වා ජමාත් ඉස්ලාමියා සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා. අල් හසානාත් සංගරාව එම සංවිධානය විසින් පළ කරන ප්‍රධාන සංගරාව වන අතර ඔහු එහි නායකත්ව දරන සමයේදී මුස්ලිම්වරුන් අන්තවාදයට සහ ත්‍රස්තවාදයට පොළඹවන ආකාරයේ ලිපි රැසක් එහි පළ කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන්. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රෂීඩ් අක්බාර් මෙරට ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රධාන මතවාදීන්ගෙන් කෙනෙකු වන බවයි. මෙරට ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවත් එමගින් නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම මාවනැල්ල බුදුවිලිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සැඟව සිටි ගම්පොළ පහවන් වෙළඳපොලේ හිමිකරුගේ නිවසින් පොත් අතර තිබී අල් හසානාත් සංගරාවද හමු වුණා. මේ අතර අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් බාහිර වන හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවසර ලබා දෙන ගැසට් පත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඒකාබද්ධතා මධ්‍යස්ථාන ලෙස හැඳින්වෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ සැකකරුවන් වරකට මාස 6ක් හෝ මාස 12ක් පුනරුත්ථාපනය කළ හැකි බවයි.
මේ අතර බුර්කාව තහනම් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළා. ඊයේ මම අත්සන් කළා බුරුකාව තහනම් කරන ඒ කැබිනට් පත්‍රිකාව. ඉතින් බුරුකාව කිව්වත් ඒකත් අපේ ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන දෙයක්. අපි පුංචි කාලේ කොහොමද අපේ මුස්ලිම් යාළුවෝ හිටියා, මුස්ලිම් ගැහැණු දරුවෝ හිටියා. කවදාකවත් මේ බුරුකාව පැළඳගෙන හිටියේ නැහැ. ඒක මේ ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදී සංකේතයක්. ඒක නිසා ඒක අපි අනිවාර්යයෙන්ම තහනම් කරනවා. ඒ වගේම තමයි මද්‍රසා පාසල් තියෙනවා 2000කට වඩා අපේ රටේ. අපි කාටවත් පුළුවන් කමක් නැහැ පාසලක් විවෘත කරලා අපිට ඕන දේවල් ඒ පාසලේ දරුවන්ට උගන්වන්න. මේ ජාතික අධ්‍යාපනයක් අනුව නොකරන ලියාපදිංචි නොවිච්ච දහසකට වඩා තියෙන මද්‍රසා පාසල් හෙට අනිද්දා අපි තහනම් කරන්නට කටයුතු කරනවා. දවසේ පුවත දසනකාන්තී චූර්ණය සහිත ලීව ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මෙවන විටත් වහබ් වාදයේ පතුරමින් සිටින්නේ දැයි සැක මතුවන බව සුෆී මුස්ලිම්වරුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වහබ් වාදයේ පැතිරවීම හේතුවෙන් තහනම් කළ යුතු බවට පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශිත කිතාපට් තෞහිද් ග්‍රන්ථය සාධාරණීකරණය කිරීමටද අබ්දුල් රාසික් කටයුතු කර ඇති බවයි. උත්තරීතර සුෆී මාධ්‍ය සභාවේ ප්‍රකාශක ඉන්තිකාබ් සුෆ හිරු ප්‍රවෘත්ති සමග සාකච්ඡාවට එක්වෙමින් මේ බව සඳහන් කළා. මුහම්මද් බින් අබ්දුල් වහබ් විසින් රචිත කිතාබ් අත් තෞහිද් ග්‍රන්ථය වහබ් වාදයේ පැතිරවීම සඳහා තෞහිද් කණ්ඩායම් විසින් භාවිත කර ඇති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව එම වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ අදාළ ග්‍රන්ථය තහනම් කළ යුතු බවටයි. කෙසේ වෙතත් කිතාබ් අත් තෞහිද් ග්‍රන්ථය තහනම් කිරීමට කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් අන්තවාදී අදහසක් දක්වමින් සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් සඳහන් කර ඇත්තේ එම ග්‍රන්ථය තහනම් කිරීම සාධාරණ නොවන බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උත්තරීතර සූෆි සභාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට පවා මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයන් හේතු වන්නට ඇතැයි විශ්වාස කළ හැකි බවයි. පාස්කු වාර්තාව සම්බන්ධයෙන් සූෆිවරුන්ගේ මතය මොකද්ද? වැඩි හරියක්ම මේකේ තියෙන නිර්දේශනය සමග අපිට ප්‍රගතිශීලීව බලන්න පුළුවන්. වහබ්වාදය තහනම් කරන්න ඕනේ කියලා නිර්දේශයක් කරලා තියෙනවා මේ වාර්තාවේ. තෞහිද් සංවිධාන තමයි වහබ්වාදය පතුරවන්නේ කියලා තියෙනවා. වහබිසම් නැත්නම් වහබ්වාදය වගේ එකක් තහනම් කරොත් අනිවාර්යෙන් අන්තවාදයට පාවිච්චි කරන්න පුළුවන් උදවියට තටු ගැලවෙනවා කියන එක තමයි මම හිතන්නේ. දැන් මම ඊයේ පෙරේදා එක වීඩියෝ දර්ශනයක් දැක්කා. ඒ වීඩියෝ දර්ශනය ඇවිල්ලා තෞහිද් ජමාත් එකෙන් නිර්දේශ කරලා තියෙනවා මේ වහබ්වාදය ස්ථාපිත කරන්න ඕනේ ලංකාවේ. ඒ පිළිබඳව තියෙන පොතක් ගැන ඒගොල්ලන් මෙතන සඳහන් කරනවා. මේ පොත රටට අහිතකරයි නම් තහනම් කරන්න. මේකේ අහිතකර පරිච්ඡේදය මොකද්ද? ඒ මතය මොකද්ද කියන එක ඉදිරිපත් කරන්න නැතුව තහනම් කරන එක වැරදි. සමාජ අනිත් ජාතීන් අතර මොකක් කර ගැටුමක් ඇති වෙන්නට හෝ මොකක් කර ප්‍රශ්න ඇති වෙන විදිහේ මොකක් කර කරුණු මේකේ සඳහන් වෙලා තිබෙනවා. කිසිසේත්ම නැහැ. මේක ඉස්ලාම් දාමේ මූලික විශ්වාසය විග්‍රහ කරන පොතක්. එහෙනම් ඇයි මේක තහනම් වුනේ? ඔය පොත නේද පාස්කු කොමිසම මේ වාර්තාවෙන් තහනම් කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. පාස්කු වාර්තාවෙන් තහනම් කරන්නත් හේතුව ඇවිල්ලා ඉස්ලාමීය ලෝකයේ තියෙන හැම විද්වතුන් අතරම මේක තහනම් වෙච්ච පොතක්. මේක සල්ලි වලට විකුණන්න බෑ, ගන්න බෑ. නමුත් මේක ලංකාවේ ඕන තැනක දැන් ගන්න පුළුවන්. මේ පොතත් මම ලංකාවෙන් ඇත්තටම ගත්තේ. මේකේ පිටු අංක 14 තියෙනවා පිළිම වන්දනා කරන කට්ටියයි පිළිම වන්දනා නොකරන ඒ අයගේ සංකල්පයට විරුද්ධ කට්ටිය එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා තියෙනවා. එතකොට මාවනැල්ල බුදු පිළිම කඩන්න මේක හේතුවක් වෙන්න බැරිද? ඔය චෝදනාව ඔබ එල්ල කරන්නේ කාටද? ACTJ එහෙම නැත්නම් කලින් තිබ්බ SLTJ මහලේකම් ධූරයේ දරන මේ රාසික් කියන පුද්ගලයා අබ්දුල් රාසික් කියන පුද්ගලයා. දැන් පාස්කු වාර්තාව කියන්නේ සෑහෙන්න ස්ථාපිත වාර්තාවක්. ඒ ස්ථාපිත වාර්තාවේ කියනවා නම් මේ පොත අපි හොයලා බලලා තියෙන්නේ මේක තහනම් කරන්න ඕනේ කියලා. ඒකට පරස්පර විරෝධීව නෑ මේ පොත තමයි ලංකාවට ඕනේ. මේ පොත තමයි ස්ථාපිත කරන්න ඕනේ ලංකාවේ අධ්‍යාපනයත් එක්ක කියලා කිව්වනම් මේකෙන් සෑහෙන ප්‍රශ්න එනවා. ඔහු තාමත් වහබ්වාදය පතුරනවා කියන චෝදනාවද සූෆිවරුන් විදිහට ඔබතුමන්ලා කරන්නේ? අපි මෙච්චර කල් හිතුවේ ඔතනින් හැදිලා බැටකාලා මොකද අපි සියලුම ජනතාව පරිප්පුවක් යාවනේ. හැබැයි මෙතනින් පෙනී යනවා මෙයා නැවත වාරයක් මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි ඇයි මේ වහබ්වාදයට රුකුලක් වෙන්න හදන්නේ කියන ගැටලුව අපිට මතුවෙනවා. මේ අතර මුස්ලිම් නීතිය කිසිසේත් වෙනස් කළ නොහැකි බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ අසත් සාලි අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. අසත් සාලිගේ එම ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව අදත් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.
අසාත් සාලි මුස්ලිම් නීතිය කිසිසේත් වෙනස් නොකරන බවට සඳහන් කළේ පසුගිය 9 වෙනිදායි. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරාද අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට. ඔයගලගේ නීතිය ඔයගලන්ට. ඒවා හරි වැරදි බලන්නේ අපි. රජයේ නීතිය රජයට. පොතෙන් වෙනස් කරුවේ කියලා අපේ වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඔහුගේ මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ශව කිහිපයක් ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මුලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා. අදත් ජාතික නිදහස් පෙරමුණ හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ නියෝජිතයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළේ අසාත් සාලි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්. මෙවැනි වහසිබස් දොඩමින් ත්‍රස්තවාදය කරා අන්තවාදය කරා රට මෙහෙවන්නට අන්තවාදීන්ට අවස්ථාව දෙන්නේ කුමන කාරණාවක් මතද? එහෙම නැත්නම් ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්ට අවශ්‍ය වෙලා තියෙනවද මේ අන්තවාදීන් එක්ක අනාගත ආණ්ඩුවෙල දීග කන්න කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් පියවර ගනීවි කියලා. නීතිය නමන්ට බලපෑම් එන්නේ නැති නිසා රංජන් රාමනායකගේ කෝල් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට එන්නේ නැති නිසා මේ රටේ මහජනයාට නීතිය කෙලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් නිර්මාණය කරලා තියෙන නිසා මේ අසාධ්‍ය සාරිලාගේ මානසික විකාරරූපී ප්‍රකාශවලට විරුද්ධව මුස්ලිම් අන්තවාදයට තරුණයන් නැඹුරු කිරීමට මේ දරන උත්සාහය මුස්ලිම් අන්තවාදයට උත්තේජනයක් දෙන්න දරන මේ උත්සාහයට විරුද්ධව ඉතා පැහැදිලිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය සරත් විරසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා. අසාත් සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද එයා කරු ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහා වෙන ප්‍රකාශයක්. ආගමික අන්තවාදය තමයි අවසානයේදී ත්‍රස්තවාදය දක්වා යන්නේ. ඒ වගේ ප්‍රකාශ කරනවා නම් ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. එයාට ලංකාවේ ඉන්න බෑ. ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ නීතියට අනුව තමයි එයා කටයුතු කරන්න ඕනේ. එයා විතරක් නෙමෙයි හැමෝම. කොහොමත් එයාව අත්අඩංගුවට අරගෙන එයාගෙන් ඒ කරුණු විමසලා ඒ අවශ්‍ය කරන නීති ප්‍රකාර කටයුතු අපි කරනවා. නැට සියයට දැනුම් දීලා තියෙනවා. සියයට දැනුම් දීලා තියෙනවා මම පුද්ගලිකව ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී එයාව ගෙන්නලා ප්‍රශ්න කරලා රටේ නීතියට පටහැනිව කටයුතු කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා. මේ හැමතෙම ජාතික සංවිධානය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී තියෙන ඉක්මන මේව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඔව් එහෙම වෙනවා නම් ඒක වැරදි තමයි. ඊටාම පැහැදිලිව ඒක තියෙන සාක්ෂි අරගෙන තමයි අපි මේ විදිහට කටයුතු කරන්නේ. එතකොට තමයි අපිට හරි දේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් කඩේනමින් කළොත් එහෙම ඒ නීතියේ හිදැස් වලින් ඒ වරදකාරවන්ට රිංගල යන්න පුළුවන් නිසා. කෙසේ වෙතත් අසාත් සාලි අදද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර ඔහු එහිදීද පැවසුවේ තමන් කළ ප්‍රකාශය නිවැරදි බවයි. සමහර වාදීවල මම කියනවා එකක් ඒගොල්ලන් ප්‍රවෘත්ති කියවනවා තව එකක්. ඒ කියන්නේ අසාත් සාලි කියනවා මේ රටේ නීතියට අපි ගරු කරන්නේ නැහැ. ඒ නීතියට වැඩ කටයුතු කරන්නේ නැහැ කියන එක ප්‍රකාශ කෙරුවයි කියලා. ඒ මාධ්‍ය තුලින් දීපු පබ්ලිසිටි එකට සමහර අර බංකොල්ල දේශපාලන කට්ටිය ඒ කියන්නේ විමල් වීරවංශගේ කණ්ඩායම වෙන්න පුළුවන්. උදේ ගම්මන්පිලේ කණ්ඩායම ඩන් ප්‍රසාද් කියලා කතා කරන්න අයිතියක් අපිට නැද්ද? නිදහස අපිට නැද්ද? අපි ප්‍රශ්න කරනවා. සුමාන 3කට ඉස්සරත් මේ සරත් වීරසේකර කියන පොලිසිය බාර ඇමතිවරයා එයා එදත් කියනවා අසාත් සාලිට උමනා වෙලා තියෙන්නේ අත්අඩංගුවට පත් වෙලා වීරයෙක් ඔය එළියට එන්න. ඒ වගේ සෙවල අදහස් මං ගාව නැහැ. මේ පාස්කු ඉරිදා කොමිසමෙන් ආපු වාර්තාවල ඒගොල්ලන් බලාපොරොත්තු වෙන මිනිසුන්ගේ නම් නැහැ. ඒ කේන්තිය සරත් වීරසේකර මහත්තයාලා තියෙන තරාව මම දිගින් දිගටම මේ ආණ්ඩුව ආපු වෙලාවෙන් මම ප්‍රකාශ කරනවා අර අම්පාර පල්ලිය කඩා දැම්මේ ඒකට කඩන්න ඔක්කොම උපදේශ දුන්නේ සරත් වීරසේකර කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පවසනවා. ඒ රෙකෝඩින් මං ගාව තියෙනවා. සරත් වීරසේකර මහත්තයා මාව අතනට ගත්තොත් උසාවියට මාව දාන්න වෙයි. අපි උසාවියට ඒ ටේප් ටික ඔක්කොම දෙන්නම්. දැන් මේ පැමිණිල්ල පළවෙනිම මාධ්‍යමෝ තියන්නේ කවුද? ජාත්‍යයක් ජම්මයක් නැති මිනිස්සයා මුසම්මිල්. ඒකේ ලොක්කා කවුද? විමල් වීරවංශ, වහබ් වාදය, ජයන්ත සමරසිංහ. මේ තුන් දෙනාම ඉරේ ගිහලා ආපු කට්ටිය. සරත් වීරසේකර මට කියන්න ඕනේ නැහැ මම සෞදි යන්න ඕනේ කියලා ශරියා ඕනේ නම්. මුස්ලිම් නීතිය මේ තියෙනවා. ඒක සරත් වීරසේකර දීපු එකක් නෙවෙයි. නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීපු එකක් නෙවෙයි. මේ රටේ මුස්ලිම් ජනතාවට මුස්ලිම් නීතිය තියෙනවා. කොහොම පාර ගාගෙන යනකොට තමයි සරත් වීරසේකර කියන අන්තවාදය හැදෙන්නේ. අසත් සාලිගේ අන්තවාදයක් හැදෙන්නේ නැහැ. අසත් සාලිත් එක්ක හාදරේ තමයි හැදෙන්නේ. මේ අතර අසත් සාලි පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් විරෝධය පළ වුණේ මෙලෙසින්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජන නායකත්වයට පත් කරපු ජනතාව අපේක්ෂා කළේ ඍජු ප්‍රතිපත්ති සහිත නීතිගරුක සමාජයකට මඟ කියන නායකයෙක් පත් කරගන්නවා කියන හැඟීම. ඒ නිසා මට හිතෙන්නේ එතුමට තමන්ගේ ඍජු බව නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා තමන් තුළ පවතින ප්‍රවේශය හෙළි කරන්නට දක්වන්නට මේ සුදුසුම අවස්ථාව කියලා. මේ රට ගිනි අරගෙන
යුද පිටියක් බවට පත්වෙන එක වළක්වන්න බෑ. මේ අසාත්සාලි වගේ මිනිස්සු ඉන්න කාලේ. මේක උම්මත්තක අසාත්සාලි පිළිබඳ ගැටලුවක් නෙමෙයි. මේක මේ කෂේරුකාව පණ නැති මිනිස්සු පිළිබඳ ප්‍රශ්නයක්. තමන්ගේ හිතාමතා විදියට වචනවල ප්‍රකාශයක් කරන එක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ වචනවල ප්‍රකාශ කරන ඇතුළතදී සාමයේ ඉදිරි ගමන යනකොට මහ විශාල බාධාවක් අපිට පේනවා. අපේ මුස්ලිම් ජාතියට ප්‍රශ්නයක් තිබුණොත් අපි මේ රටේ ඉන්න ජනාධිපති අගමැති ඒ අදාළ මැති ඇමතිගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා අපිට නිවැරදි විසඳුමක් අපිට ගන්න පුළුවන්. ඉතින් අපි නඩු දාන්නේ අර පහුගිය ආණ්ඩුව වගේ සානිලා නීති හදලා නීති පොත් ලියලා නීතිය නමලා පොලිස් පොතෙත් එක්ක කටයුතු කරා වගේ නෙමෙයි. ඒ අය ඒ කාලේ හැසිරෙච්ච විදියට තමයි අර අපේ කොළඹ දිස්ත්‍රික්කයේ දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමාලා සිරගත වෙලා ඉන්නේ. අපිට පුළුවන් කමන්නේ නීති හදලා ක්‍රියාත්මක කරන්න. රජයක් හැටියට මීට වඩා දැඩි තීන්දුව తీරන ගත යුතුයි. එක එක ආගම් වලට ඕනේ විදිහට එක එක කණ්ඩායම් වලට ඕනේ විදිහට රටේ නීති හසුරවන්න දෙන්න බෑ. එහෙනම් අපිටත් ඕනේ නීතියක්. අපිට ඕනේ විදිහට හසුරව ගන්න. දැන් කපුට ඇවිල්ලා කෝඩු හදන ඔළුවෙන්. දැන් මේවට ඉඩ දෙන්න බෑ. අසත්සාලි දන්නවා පාස්කු ප්‍රහාරේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා අන්තවාදයට උදව් කරපු කෙනෙක් කියලා. ඒ පාස්කු ප්‍රහාරේ සිද්ධියට වග කියන්න වෙනවා අසත්සාලිට. ඒ නිසා අසත්සාලි අද ඒකෙන් බේරෙන්න ඕනවට ජනාධිපතිවරයා ආණ්ඩුවත් කරන්න වෙන්න හදනවා. ඒ නිසා අසත්සාලිලාට මේ කිසි කෙනෙකුට බේරෙන්න බෑ. කොළඹ වගේ ප්‍රදේශවල වැඩ කටයුතු කරපු දුමින්සිල්ලා මන්ත්‍රීවරයා වැඩි කණ්ඩායම් හිටියා. තරුණයන්ට උදව් කරා. තරුණයන්ගේ ශක්තිය වැඩි කරන්න, තරුණයන්ගේ ක්‍රීඩාව නංවන්න. ඒ වගේම තමයි පුංචි මිනිස්සුන්ට අධිත දෙන මන්ත්‍රීවරු හිටියා. අද දුමින්සිල්ලා මැතිතුමා ගැන කතා බහ කරන්න කවුරුත් නැහැ. ඇයි එහෙමපත් වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා දැන් දුමින්සිල්ලා මන්ත්‍රීවරයා ඇතුළු දේශපාලන නිසා පරිගැනීම් වලට ලක් වෙච්ච කණ්ඩායම් වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. මේ රටේ නීතියක් තියෙනවා. මේ නීතිය වැඩ කටයුතු කරන්නට ඕන රටේ හැමෝටම එක විදිහට. කෑ ගහන පිස්සුවෙන් වගේ දොඩවන හැම කෙනාම ගෙනිලා හිරිය දාන්න පුළුවන් නීතියක් නෑ. ඒව කරේ ගිය ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා උදේ වෙලා දූෂණ විරෝධී කමිටුව කියලා හොර කල්ලියක් එකතු වෙලා අරලියගා මන්දිරය ඇතුළේ ඉඳගෙන දුමින්ද සිල්වා ඇතුළට දාන්න කියන කතාව නීතියක් නැතුව කරා වගේ අපිට පුළුවන් කමක් නෑ. නීති රෙගුලාසි අනපනක් තියෙන රටේ අපිට බෑ නීති අතරෙන් වැඩ කරන්න. ඒ නිසා අපි අසත්සාලට බොහොම පැහැදිලිව මතක් කරනවා. කරුණා කරලා අපි නිහඬව ඉන්නේ නිවටකමට නෙමෙයි. ඒ නිසා අසත්සාලි කියන ගෙම්බ මේ කරපු ප්‍රකාශයට අපි මේ එකපාරට ක්‍රියාමාර්ග කරන්න යන්නේ. මේ අතර අසත්සාලි මහතා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයක් ලබා දීම සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික දජය මුද්‍රණය කළ පාපිස්සක් අන්තර්ජාල භාණ්ඩ අලෙවි කිරීමේ වෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීම ඉවත් කර තිබෙනවා. ඒ ජාතික දජය අනිසි ලෙස භාවිත නොකරන ලෙසට ලක් රජය චීන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ලෝක ප්‍රකට වෙබ් අඩවියක ශ්‍රී ලංකීය ජාතික දජය පාපිසිවල හා පාවහන් යුගලවල මුද්‍රණය කර අලෙවිය සඳහා පළ කර තිබූ දැන්වීමක් පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බීජින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිය ස්ථාවරය පිළිබඳ නිවේදනයක් නිකුත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. අදාළ නිවේදනය මගින් ලක් රජය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබුණේ රටක අභිමානය සංකේතවත් කරන ජාතික දජය අනිසි ලෙස භාවිත නොකරන ලෙසයි. මේ අතර ඊට ප්‍රතිචාර දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කළා. සියලු වාතාවරණයන් යටතේ චීනය සමීප සහකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට ගෞරවය දක්වන අතර මෙරට සාමය සශ්‍රීකත්වය සහ ගෞරවනීයත්වය උදෙසා ද්වීපාර්ශ්වික හෝ ජාත්‍යන්තර තලයේදී චීනය ශ්‍රී ලංකාවට සහාය වන බවත් අදාළ නිවේදනය මගින් පෙන්වා දෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කිරීමටත් ඊට අදාළ පියවර ගැනීමටත් කටයුතු කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සුරතල් සතුන් සඳහා භාවිත කරන ඇඳුම්වලට සහ කාන්ත ඇඳුම්වලටද මෙරට ජාතික දජය මුද්‍රණය කර අලෙවි කිරීමට කටයුතු යොදා තිබූ ආකාරය කෙරෙහිද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ අතර පසුව අදාළ වෙබ් පිටුව අන්තර්ජාලයෙන්ද ඉවත් කර තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවන දේශපාලනඥයින් තම රජය සමග කටයුතු නොකරන බවත් ඔවුන් සිටින්නේ විරුද්ධ පක්ෂය සමගින් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අද හික්කඩුවේදී පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී අදහස් දක්වමින්
දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා එම ගම්මානවලටම ගොස් විසඳුම් ලබා දීමට ක්‍රියාත්මක කරන ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 14 වැනි අදියර අද පැවැත්වුණේ ගාල් හික්කඩුව ගලගොඩ ප්‍රදේශයේදී. දකුණු පළාතේ මෙම වැඩසටහන සංවිධානය කරනු ප්‍රථම අවස්ථාව මෙයයි. වැඩසටහනට සහභාගී වීම සඳහා ගලගොඩ ජනපද කනිටු විදුහල් ක්‍රීඩා පිටියට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශීය ජනතාව සමගින් සුහද පිළිසඳරක නිරත වුණා. ප්‍රදේශයට බලපාන ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමේ සංවාදාත්මක වැඩසටහන ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. අද විවිධ චෝදනා අපේ රජයට එල්ලලා තිබෙනවා. මේ දවස්වල නිතරම කතා කරපු දෙයක් තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය. එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කළා තිබුණා මේකේ පිටිපස්සේ ඉන්නේ මමත් බසිල් රාජපක්ෂ මැතිතුමත් නිස්සංක සේනාධිපති මැතිතුමත් කියලා. මම CID එකට කිව්වා ඉතින් මන්ත්‍රීතුමාට එන්න කියලා ඔබ දන්න තොරතුරු කියන්න. තොරතුරු වසන් කිරීම අපරාධික ක්‍රියාවක්. මේ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා නෑ මට සිය නැති වුණා. මට අමතක වුණා. එහෙම තොරතුරක් දන්නේ නෑ. එහෙම කියලා කියනවා. අමතක වෙන, දන්නේ නැති, සිහි නැති එන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනත් දෙන්නේ. අපි ඕක ඇහුවේ නැත්නම් ඕක ජනගත වෙනවා. හැබැයි ඔය වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමතිස්සෙම ගේන්නේ. මේක දේශපාලනේ ගාව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයකදී මේ වගේ අභූත චෝදනා විපක්ෂයේ නගනවා නම් මුන්නාන්සලාට හිතා ගන්න පුළුවන් අනිත් ඒවා ගැන කොහොම චෝදනාද නගන්නේ කියලා. පාස්කු ඉරිදා කොමිෂන් සභා වාර්තාව පුන කියනවා පසුගිය රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම තැකීමක් කළේ නැහැ. ඒකයි මේ පහර දීමට හේතුව ඇත්ත. මේකේදා කිව්වා. මේ යුද්ධ ජයග්‍රහණය කරා පමණක් නෙවෙයි යුද්ධෙන් පස්සේ නැවත එවැනි දෙයක් ඇති නොවන ආකාරයට ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදලා තිබුණා. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර. මොකද පසුගිය රජය ආවට පස්සේ ඒක කඩා වැටුණා. දැන් අද කාඩිනල්තුමා මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. සමහර දේශපාලනඥයන් මේකට සම්බන්ධයි ඒ අයගේ නම් මේක ඇවිල්ලා නැහැයි කියලා. අපි ඒ අය ගැන හොයනවා. හැබැයි ඔය කියන දේශපාලඥයෝ අපිත් එක්ක නැහැ. මාව බලයට ගේන්නවත් අපේ රජයේ බලයට ගෙන්නවත් ඔය කියන දේශපාලඥයෝ අපිට උදව් වුණේ නැහැ. ඒ අය ඉන්නේ ඔය විරුද්ධ පක්ෂයත් එක්ක. අපිට අවශ්‍ය නැහැ කිසිම කෙනෙක් සම්බන්ධ නම් ඒ අයව ආරක්ෂා කරන්න. මේ දවස්වල විශාල වශයෙන් කියනවා අපි පරිසරය විනාශ කරනවා කියලා. මන්ට පෝස්ටර් එකක් එවලා තියෙනවා දිරච්ච ගස් කොටයක් දාලා ඔබට පින් කියලා. අඩු ගානේ අලුතෙන් කපපු ගස් කොටයක් දාන්නකො. තාම අවුරුද්දයිනේ මම ඇවිල්ලා කොහොමද දිරන්නේ? දිරච්ච කොටයක් දාලා තියෙනවා. මානව හිමිකම් කවුන්සලේ මේ පාරේ ඉදිරිපත් කළ තිබෙන වාර්තාවේ මේ අවුරුදු ගානම තුලම චෝදනා වැඩිම. මම දන්නේ මේ අවුරුදු එකමාර තුල මොනවද අපි කරපු මානව හිමිකම් උල්ලංඝනය කියලා. අපේ රජයේ යටතේ බෙදුම්වාදී අන්තවාදයටවත් එම නැත්නම් ඉස්ලාම් ආගමවාදී අන්තවාදයටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. මේ අතර පොදුජන එක්සත් පෙරමුණු පළාත් සභා සංසදය සමග සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ මෙලෙස අදහස් පළ කළා. මම කියන්නට ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ රටේ පමණක් නෙවෙයි ආසියාවම ගත්තොත් ඉන්න ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අපි කවුරුත් දන්නවා. ඉතින් එවැනි නායකත්වයක් මේ පක්ෂයේ නායකත්වය දෙනකොට ඒක රටක් ගෙනියන මට විශාල සහනයක් කියලා මට හිතෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා පක්ෂයක් නිර්මාණය කරලා රජයක් බිහි කරන්නට ජයග්‍රහණයක් ඇති කරන්නට මේ රටේ වාතාවරණය සකස් කිරීම පිළිබඳව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. මෙවැනි නායකයින් දෙදෙනෙක් සමග රජයක් ඉදිරියට ගෙනියන්නට මට ඉතාමත්ම පහසුයි. අපි කිසිම විටක කිසිම අර්බුදයක් නැතිව මේ රට ගෙනියනවායි කියන එක මම නිර්භව මොකද විවිධ අය අර්බුද හදන්නට හදනවා. එහෙම අර්බුද හදන්නට පුළුවන් පවුලක් නෙවෙයි අපි. Activate charcoal සමගින් දැන් ඉසුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. ඉදිරි ජනාධිපතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ මහතා සුදුසු බවට පොදුජන එක්සත් පෙරමුණේ පසුකල මන්ත්‍රීවරයෙක් අද යළිත් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළමු පක්ෂ විපක්ෂ අදහස් දැන්. අපි දැක්ක පසුගිය දවස්වල ආසියාර ඔබතුමා ප්‍රකාශයක් කරනවා බැසිල් රාජපක්ෂ මහතා තමයි ඊළඟ ජනාධිපතියෙන් වෙන්නේ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා මේ රටේ ජනාධිපති වෙනවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අකමැති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සමාජිකයන්ගේ හදවතේ තියෙන අදහසක් තමයි මේ මං කිව්වේ. නිසි කලට නිසි වෙලාවට ඒ නායකත්වයේ සුදුසු අවස්ථාවට බැසිල් රාජපක්ෂ මහත්මයා වගේ නේ. මම හිතන්නේ අපේ පැත්තෙන් නම් එම තාම කතිකාවක් ගිහිල්ලා නැහැ. අනිත් බැසිල් රාජපක්ෂ මහත්මයා තාම එහෙම කියලාත් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වෙද්දි නම් ජනාධිපතිවරණයක් ගැන කතා කරන්නේ
කරන්නේ නැහැ. මේ මැතිවරණයේදී කවුරුත් හිතුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයක් ලැබෙන එකක් නැහැ කියලා. මේ මැතිවරණේ මුළු යාන්ත්‍රණය යෙදුවේ අපිව පරද්දන්න. අපිට හුඟක් කට්ටිය කිව්වේ උකුස්සෝ කියලා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පස්සේ තීන්දුව ගන්න ඒවා ගන්නේ ගම්මට්ටමේ. ඔබ කියනවා නම් තනතුරු අත්හරින්, ඔබ කියනවා නම් ඉවත් වෙන්න. ඒවා අපි ගමේ අයගේ තීන්දුව තමයි අපි ක්‍රියාත්මක කරන්න සූදානම්ින් ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ වැලේ වැල් නැතුව හතරේ ගාතේ දාලා වැටිච්ච වෙලාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නෙළුම් මාවත කාර්යාලයට පොහොට්ටු කාර්යාලයට ගිහිල්ලා වැඳ නාම යෝජනා පත්‍ර ටික ඉල්ලුවේ. වැඳ මම මෙතන දැක්ක නිසා කියන්නේ. පොහොට්ටුවේ ඡන්දෙන් තමන්ගේ මනාපාංකයට මනාපයක් ගාගෙන පාර්ලිමේන්තුවට වෙලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාරු කෑ ගන්නවා. විශේෂයෙන්ම අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහලේකම්තුමා තමන්ගේ තනතුරු හැටියට ඕන කතා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහලේකම් ඇවිල්ලි ඉවර වෙලා ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි උපදෙස් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහත්තුරු ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැඩ ටික බලා ගන්න. පොහොට්ටු විදිහට අපේ වැඩ අපි බලා ගන්න. මතකින් මකා අපි පෙම් කළ හැටි මතකයි ඔයා මං හැරගිය හැටි මතකයි තවත් ඔයා හිටි හැටි සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලිම් මහතාට COVID-19 ආසාදනය වී තිබෙනවා. දැන් තවත් පුවත් කීපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේදී යතුරුපැදියක් ලොරි රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ලොරි රථයේ ගැටේ සිදු වූ රියානතුරකින් යතුරුපැදියේ පසුපස ගමන්ගත් අවුරුදු 2ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ මව සහ පියා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. නවලපිටිය නගරයේ දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පූජකවරයෙක් සහ එහි ආවතේව කටයුතු සඳහා සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවගේ බෑගයේ තිබී හෙරොයින්ද සොයාගෙන තිබෙනවා. මේ සූදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රොත්තු සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයිබෝවන්